නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. අට්ටිමේ භික්ඛවේ පුග්ගලා හුනෙය්‍යා පාහුනෙය්‍යා දක්ඛිනෙය්‍යා අංජලි කරණීයා අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස කතමේ අට්ඨ සෝතාපන්නෝ සෝතාපන්න ඵල සච්චි කිරියාය පටිපන්නෝ සකදාගාමි සකදාගාමි ඵල සච්චි කිරියාය පටිපන්නෝ අනාගාමි අනාගාමි ඵල සච්චි කිරියාය පටිපන්නෝ අරහා අරහත් ඵල සච්චි කිරියාය පටිපන්නෝ ඉමේකෝ භික්ඛවේ අට්ඨ පුග්ගලා ආහුනෙය්‍යා පාහුනෙය්‍යා දක්ඛිනෙය්‍යා අංජලි කරණීයා අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති. සාදු සාදු. තුන් ලෝකාග්‍ර වූ අරහත් වූ දස බලධාරී සර්වඥ බුදු පියාණන් වහන්සේට අපගේ උත්තම නමස්කාරය වේවා කියලා සාදු කියන්න. තුන් ලෝකාග්‍ර වූ අරහත් වූ දස බලධාරී සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන නෛර්යානිකූත් පරම ගාම්භීර උත්සී සත් ධර්ම රත්නයට අපගේ උත්තම නමස්කාරය වේවා කියලා සාදු කියන්න. තුන් ලෝකාග්‍ර වූ අරහත් වූ දස බලධාරී සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවුරස පුත්‍ර බඳු වූ අෂ්ටාරි පුජ්‍යල මහා සංඝරත්නයට අපගේ උත්තම නමස්කාරය වේවා කියලා සාදු කියන්න. සද්ධර්ම ශ්‍රවණාබිලාසී වාසනාවන්ත ගුණගරුක පින්වත්නි, දැන් මේ පින්වත් පිරිස සූදානම් වෙන්නේ මහා කරුණික බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත් වෙලා දෙව් මිනිස් සත්වයාට පතල මහා කරුණාවෙන් සංසාර සාගරයෙන් එතර වෙයි නිවන් සුවය ලබන්නට දේශනා කොට වදාළ නෛර්යානික සීසත් ධර්ම දේශනාව අතර යම්කිසි දහම් කොටසක් ශ්‍රවණය කරන්නටයි බලාපොරොත්තු වන්නේ. හැම දිනාම සිත කය වචනය සංවර කරගෙන කර්මය කර්මඵලයේ පිළිබඳව විශ්වාසය ඇති කරගෙන මේ ශ්‍රවණය කරන ධර්ම දේශනාව මාර්ගඵල ප්‍රතිවේදයෙන් අග්‍ර නිර්වාණ සම්පත්තිය පිණිස පාරමී ධර්මයක්ම වේවා කියන අධිෂ්ඨානය ඇති කරගෙන ධර්ම ශ්‍රවණය කරන හැටියට සිහිපත් කරනවා. පින්වත්නි, අද දවසේ මෙම ධර්ම දේශනාව සඳහා ද්විතීය අට්ඨපුග්ගල සූත්‍ර දේශනාව තමයි දේශනා කරන්න බලාපොරොත්තු වන්නේ. අංගුත්තර නිකායේ එන මේ සූත්‍ර දේශනාව අපි හැම දෙනාටම බොහොම වටින විශාල අවබෝධයක්, ඒ වගේම ඒ අවබෝධය තුළින් අපි කරන පුණ්‍ය ශක්තියෙන් පුණ්‍ය කර්මයන් උසස් ආකාරයෙන් සිද්ධ කරගන්නට අපිට පුළුවන් වෙනවා, අවබෝධ ඥානය ලැබෙනවා.
මේ සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමේ සැවැත් නුවර වැඩ ඉන්න කාලේ තමයි භික්ෂු සංඝයා මුල් කරගෙන දේශනා කරන්නට යෙදුනේ. පින්වත්නි, මේ සූත්‍රයේ කියවෙන්නේ පුද්ගලයන් 8 දෙනෙක් පිළිබඳව. අට්ටිමේ භික්ඛවේ පුද්ගලා, මහණෙනි පුද්ගලයන් 8 දෙනෙක් සිටිනවා. ආහුනේයා පාහුනේයා දක්ඛිනේයා අංජලිකරණීයා අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්ස. මේ ලෝකයට ආහුනේය පාහුනේය දක්ඛිනේය අංජලිකරණීය කියන ගුණයෙන් යුක්ත පුද්ගලයන් 8 දෙනෙක් සිටිනවා. කතමේ 8 කවර 8 දෙනෙක්ද? සෝතාපන්නෝ, සෝවාන් ඵලයට පත්වුන ආර්ය ශ්‍රාවකයා. සෝතාපට්ටි ඵල සච්චිකිරියාය පටිපන්නෝ, සෝවාන් ඵලය සාක්ෂාත් කිරීම සඳහා ඒ මාර්ගයේ වඩන නැත්නම් මාර්ගයට බැසගත් මාර්ගයට පිළිපන්න කෙනා. ඊළඟට සකදාගාමි ඵල සච්චිකිරියාය පටිපන්නෝ, සකදාගාමි ඵලයට පත්තුන කෙනා, සකදාගාමි මාර්ගයේ ගමන් කරන කෙනා. අනාගාමි ඵල සච්චිකිරියාය පටිපන්නෝ, අනාගාමි ඵලයට පත්තුන කෙනා, අනාගාමි මාර්ගයේ ගමන් කරන කෙනා. අරහත් ඵල සච්චිකිරියාය පටිපන්නෝ, රහතන් වහන්සේ නැත්නම් රහත් මාර්ගයේ ගමන් කරන කෙනා. ඉමේකෝ භික්කවේ අට්ඨ පුද්ගලා, මහණෙනි මේ පුජ්‍යලයෝ 8 දෙනයි. මේ 8 දෙනා ආහුනේය පාහුනේය දක්ඛිනේය අංජලිකරණීය පුඤ්ඤක්කෙත්ත කියන ගුණයන්ගෙන් මේ ලෝකේ විද්‍යාමාන වෙනවා. තම මේ ලෝකයේ තුල මේ කියන ගුණයන් දරාගෙන මේ 8 පුජ්‍යලයන් වැඩ ඉන්නවා. අෂ්ටාර්ය පුජ්‍යල මහා සංඝරත්නය කියලා කියනවා. අට්ඨ පුරිස පුද්ගලා, පුරිස පුජ්‍යලයන් වශයෙන් 8 දෙනයි. ඒස භගවතෝ ශාවක සංඝෝ, ඒ භාගතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය. චත්තාරි පුරිස යුගානි, පුරුෂ පුජ්‍යලයන් වශයෙන් 4යි, යුගල් වශයෙන් 8යි. ඒ කියන්නේ සෝවාන් මාර්ගයේ ගමන් කරන සෝවාන් මාර්ගික පුජ්‍යලයා, සෝවාන් ඵලයට පත්වුන පුජ්‍යලයා, සකදාගාමි මාර්ගික සකරාගාමි පලස්ත, අනාගාමි මාර්ගික අනාගාමි පලස්ත, අරහත් මාර්ගික අරහත් පලස්ත. මේ 8 දෙනාට කියනවා ආර්ය පුජ්‍යලයින් කියලා. එතකොට පින්වත්නි, දැන් මෙතන මේ සඳහන් කරන්නේ මහා සංඝරත්නයේ කියන්නේ පැවිදි වෙලා ඉන්න උත්තමයන් වහන්සේලා ගැන විතරක් එහෙම නෙවෙයි. උන්වහන්සේලාත් අයිති වෙනවා බික්ඛු බික්ඛුනී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසම මේ මාර්ග ඵලවලට පත් වුණා නම් ඒ අෂ්ටාර්ය පුජ්‍යල සංඝරත්නය කියන ආර්ය පුජ්‍යලයෝ 8 දෙනාට තමයි ඉති වෙන්නේ. එතකොට පින්වත්නි,
දැන් අපි සුපටිපන්න ගාථාවේදී මහා සංඝරත්නයට වඳින ගාථාවේ ගුණ 4ක් ආහුනේය පාහුනේය දක්ඛිනේය අංජලිකරණීය කියන පුඤ්ඤක්කෙත්ත කියන. එතන ගුණ 5යි. ඒ ගුණ 5 මේ ආර්ය පුජ්‍යලයන් 8 දෙනා ළඟම තියෙනවා. ඒ කියන්නේ ගිහිව හෝ පැවිදිව. සෝවාන් මාර්ගයේ ගමන් කරනවා නම් ගිහි කෙනෙක් හෝ පැවිද්දෙක් ඒ කෙනා ගාව ආහුනේය ගුණේ තියෙනවා. සෝවාන් ඵලයටපත් වුණා නම් ඒ ගුණේ කොහොමද තියෙනවා. ඉතින් මාර්ග 4යි ඵල 4යි මේ 8 දෙනා ගිහිව හෝ පැවිදිව පින්වත්නි මේ ගුණ පංචකයක් පවතිනවා. ආහුනේය. ආහුනේය කියන්නේ මේ අෂ්ටාර්ය පුජ්‍යලයින් සංඝරත්නය හෝ ගිහිව යම් තැනක ඉන්නවා නම් වැඩ ඉන්නවා නම් ආන්ගේ වැඩ ඉන්න තැනට ගිහිල්ලා පුද සත්කාර කරන්නට සුදුසුයි. ඒක තමයි ආහුනේය ගුණය කියන්නේ. ඒ විශේෂයෙන්ම අපි මහා සංඝරත්නයේ වැඩ ඉන්න තැන්වලට ගිහිල්ලා උන්වහන්සේලාට දම්පැන් ආදී පූජා කරනවා. ඒ තමයි ආහුනේය ගුණය කියන්නේ. ඊළඟට පාහුනේය. තමන් ඉන්න තැනකට වඩම්මාගෙන විත් චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය යන සිව්පසදානෙන් අපෝපස්ථාන කරන්න සුදුසුයි. අෂ්ටාර්ය පුජ්‍යල සංඝරත්නය. ඊළඟට දක්ඛිනේය. දක්ෂිනාවට සුදුසුයි. දක්ෂිනාර්හ කියලා කියනවා. දක්ෂිනාව කියලා කියන්නේ පින් සලකා දෙනු ලබන්නා වූ දානය. ඒ දානය පිළිගන්නට සුදුසුයි. ඒක තමයි දක්ඛිනේය ගුණය කියන්නේ. බුදුරජාණන් වහන්සේ පින්වත්නි අග්ග දක්ඛිනේය ගුණයෙන් යුක්තයි. මහා සංඝරත්නයේ දක්ඛිනේයයි බුදුරජාණන් වහන්සේ අග්ග දක්ඛිනේයයි. තොර මේ අෂ්ටාර්ය පුජ්‍යල සංඝරත්නයේම දක්ඛිනේයයි. ඊළඟට පුඤ්ඤක්කෙත්තං අංජලිකරණීයෝ. අංජලිකරණීය කියලා කියන්නේ අත් දෙක එකතු කරලා වන්දනා කරන්න සුදුසුයි. පංචංග පතිට්ඨිත නමස්කාරය, දණ්ඩ නමස්කාරය, උක්කුටක නමස්කාරය, අංජලිකරණීය නමස්කාරය කියලා නමස්කාර 4ක් තියෙනවා. ඉතින් මේ අෂ්ටාර්ය පුජ්‍යල සංඝරත්නයේ නලලයි දෙවැලමිටයි දෙදනයි බිම ස්පර්ශ වෙන විදිහට ස්ථාන 5ක් ස්පර්ශ වෙන විදිහට බිම වඳින එක පංචංග පතිට්ඨිත නමස්කාරය. ඒ විදිහට නමස්කාර කරන්න සුදුසුයි. ඊළඟට දණ්ඩ නමස්කාරය කියන්නේ හරියට දණ්ඩක් වගේ බිම දිගා වෙලා කරන වැඳුම් පිදුම් වලට සුදුසුයි. අෂ්ටාර්ය පුජ්‍යල සංඝරත්නය. උක්කුටක නමස්කාරය කියන්නේ උක්කුටුකෙන් ඉඳ කරන නමස්කාරය. අංජලිකරණය කියලා කියන්නේ අත් දෙක එකතු කරලා වඳිනවා. දුටු තැන අත් එකතු කරලා ගරු කරන්න සුදුසුයි. මහා සංඝරත්නය. ඒකට කියනවා අංජලිකරණීය ගුණය කියලා පින්වත්නි.
ඊළාන පුඤ්ඤක් කෙත්තං ලෝකස්සාති ලෝකයට පින් කෙතක්. කෙතක් කියලා කියන්නේ කුඹුරට. එතකොට කුඹුරක බීජ වගහ කළාම එයින් ගොවියට අස්වැන්න ලැබෙනවා. ආන් ඒ වගේ තමයි මහා සංඝරත්නය පින්කෙත. මහා සංඝරත්නය නැමැති පින්කෙතේ වගා කරන ගොවියෝ තමයි දායකයෝ කියන්නේ. වගා කරන බීජ තමා උන්වහන්සේලා උදෙසා චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය යන සිව්පස දානය පිරිනැමීම ඒ තමයි බීජ. ඒ බීජ නම් වූ සිව්පස දානින් උපස්ථාන කරනකොට දුටු තැන වඳිනකොට පුදනකොට හුනස්නේ නැගිටිනකොට සිහිකිරීම මාත්‍රය පවා පින් සිද්ධ වෙනවා. මහා සංඝරත්නය සිහි කරන මාත්‍රයෙන් පවා පින් සිද්ධ වෙනවා අපිට. බුද්ධ කාලේ වැඩ හිටපු සාරිපුත්ත මෞද්ගල්‍යාන ආනන්ද නන්ද රාහුල ආදී මහරහතන් වහන්සේලා සිහි කිරීම මාත්‍රයෙන් පවා පින් සිද්ධ වෙනවා. ඒ තුලින් ලැබෙන අස්වැන්න තමයි ඵලය තමයි සැපය. ලෞකික ලෝකෝත්තර දෙලවම ලැබෙන සැපය තමයි අස්වැන්න. එහෙමනම් පින්වත්නි මෙන්න මේ ගුණයන් පසෙන් යුක්තයි කියනවා මේ අට පුජ්‍යලයින් සෝවාන් මාර්ගිකයන්. ඒ කියන්නේ පින්වත්නි මේ සංසාරයේ දුක දැකලා දුකට හේතුව වටහාගෙන නිරෝධය පිළිබඳව වටහාගෙන ඒ සාක්ෂාත් කිරීම සඳහා මාර්ගයේ නම් වූ අරියටගේ මඟ වඩිනවා නම් සීල සමාධි ප්‍රඥාවන් දියුණු කරනවා නම් ආන් ඒ කෙනාට කියනවා සෝවාන් මාර්ගික කෙනෙක් කියලා. සෝවාන් මඟ ගමන් කරන කෙනෙක්. කොටින්ම සමත විපස්සනා භාවනා වඩනවා නම් ඒ සෝවාන් මාර්ගිකයෙක්. ඒ මුත් විපස්සනාවයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය නිරන්තරයෙන්ම ස්කන්ධ ධාතු ආයතන නාම රූපයන්ගේ දකිනවා නම් අන්න ඒ කෙනා තමයි සෝවාන් මාර්ගික කියලා කියන්නේ. ඒ කියන්නේ නිරන්තරයෙන්ම විදර්ශනා භාවනාවෙන් ඉන්න කෙනා තමයි සෝවාන් මාර්ගයේ ගමන් කරන්නේ. ඒ ප්‍රධාන කුමන හෝ පිනක් කරනවා නම් පිනක් කරන්න සිතනවා නම් ඒ තුලින් පවා ලෝභ දෝෂ මෝහ යටපත් වෙනවා. දැන් මේ ධර්ම දේශනාව කරන්න ඕන කියලා හිතුවා. ඒ හිතින් මාත්‍රය පවා මේ අත්ංගේ කුසල් ඒක නිර්වාණයේ උදෙසායි මේ ධර්ම දේශනාව කරන්නේ ධර්ම දානයක් වශයෙන් කියලා. ඒ සිහිකිරීම මාත්‍රය පවා මේ ඇත්තන්ගේ ඒ සෝවාන් මාර්ගික කුසලය වැඩෙන්නට මාර්ග චිත්තක්ෂණය පහළ වෙන්න ඒ අවශ්‍ය පාරමී ශීර්ෂයක් බවට පත් වෙනවා. එහෙමනම් පින්වත්නි නිරන්තරයෙන්ම දාන සීල භාවනා සීල සමාධි ප්‍රඥාවන් දියුණු කරන කෙනා ඔන්න සෝවාන් මාර්ගිකයෙක්. තාම ඵලයටපත් වෙලා නැහැ. මාර්ගය ගමන් කරනවා. ඊළඟට මාර්ගයේ ගමන් කිරීම තුළ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසය දුරු කරමින් සෝතාපන්න ඵලයටපත් වෙනවා. අන්න සෝවාන් ඵලලාභී උත්තමයන් වහන්සේ.
ඒ කාන්තෙන් නිවන් මගට බැසගත්තා. සෝතාපන්න. සෝත කියන්නේ මාර්ගයට කියන නමක්. ආපන්න කියන්නේ පැමිණීම. ඒ කාන්තෙන් නිවන් මගට බැසගත්තා. අය වෙනස් වෙන්නේ. ඒ වෙනස් නොවන නිසාමයි බුදුරජාණන් වහන්සේ වදාලේ ආය සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙක් සතර අපායේ උපදින්නේ. චතුහ පායේ හිච විප්පමුත්තෝ ප්‍රේත නිරේ තිරසං අසුර යන හතර අපායට වැටෙන්නේ. චචාබි ඨානානි අබබ්බෝ කාතුන් ඒකාන්තෙන් සතර අපා ගත වෙන කර්ම හයක් තියෙනවා. ඒ කර්ම හය ආයේ මේ සෝතාපන්න උත්තමයන් අතින් සිද්ධ වෙන්නේ. සක්කාය දිට්ඨි විචිකිච්ඡාව සීලබ්බත පරාමාසය ප්‍රහාණය වීම තුල තුන් සංයෝජන ප්‍රහාණය වුණ කෙනාගේ හිතේ ස්ථාන හයක අභව්‍ය වෙන්නේ. ඒ කියන්නේ මව් මරන්නේ, පියා මරන්නේ, බුදුන්ගේ ලේසලවන්නේ, රහතුන් මරන්නේ, සංඝ බේදේ කරන්නේ, මිත්‍යා දෘෂ්ටිගත වෙන්නේ. ඒ කියන්නේ මේ හය කළානම් කරනවා නම් යා නියත වශයෙන්ම අපායේ යන කෙනෙක්. ඉතින් සෝවාන් උත්තමයා අතින් ආය කවදාවත් ඔය කර්ම හය වෙන්නේ. ස්ථාන හයක අභව්‍ය වෙන්නේ කියනවා. ඒ නොවෙනස් වන මාර්ගයට බැසගත්තා. නිර්වාණ සුවය ප්‍රමාණයක් භුක්ති විඳා. හැබැයි තාම කෙලෙස් සංයෝජන 7ක් තියෙනවා. ඊළඟට මේ සෝවාන් ඵලයට පත් වුණාම ඔන්න පෙන්නනවා පින්වත්නි සෝවාන් ඵලයට පත් වෙන්න මොනවාද අපි ළඟ ඇති වෙන්න ඕන? සෝවාන් වෙන එක තමයි අමාරු. එතකොට යා මාර්ගයට බැස්සනේ. අනිවාර්යෙන් මාර්ගයට බැස්සනම් යා මාර්ගය යනවාම ආයෙ නවතින්නේ නැහැ. අමාරු සෝවාන් වෙන එක. සෝවාන් වෙන්න නම් බුද්ධ අවෙච්ඡප්පසාදෝ සමන්නාගතෝ හෝති. ධම්මේ අවෙච්ඡප්පසාදෝ සමන්නාගතෝ හෝති. සංඝේ අවෙච්ඡප්පසාදෝ සමන්නාගතෝ හෝති. බුදුරජාණන් වහන්සේ පිළිබඳව නොසෙල්වෙන සද්ධාාවක්. ධර්මයේ පිළිබඳව නොසෙල්වෙන සද්ධාාවක්. සංඝ රත්නයේ පිළිබඳව නොසෙල්වෙන සද්ධාාවක්. ඔය ත්‍රිවිධ රත්නයේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීම හා ආර්ය කාන්ත සීලය. ඒ කියන්නේ නොකැඩෙන පන්සිල්. අය සෝවාන් වෙච්ච කෙනෙක් අතින් පන්සිල් කැඩෙන්නේ. අද කාලේ සමහරු සෝවාන් කියලා හිතාන ඉන්නවා. හැබැයි අරක්කුත් බොනවා. ඒ මිත්‍යාවක් පින්වත්. සෝවාන් කියනවා බොරුත් කියනවා. එහෙම වෙන්නේ නැහැ. එයා ළඟ ආර්ය කාන්ත සීලෙ නැහැ. එහෙනම් අපිට හොයාගන්න පුළුවන් වර්තමානයේ කෙනෙක් මාර්ගඵල ලැබුවා නම් එයාගේ ජීවිතයේ ඒ ගුණ මතුවෙන්න ඕන. එක්තරා රජෙක් එක්තරා උපාසක කෙනෙක් සෝවාන් වුණා කියලා දැනගත්තට පස්සේ කුකුලෙක් අත දීලා කියනවා මේ කුකුලා මරලා දෙන්න ඕන මට ආහාරයට. කුකුලා මැරුවේ නැත්තම් හිස ගසා දානවා. ඉතින් සෝවාන් වෙච්ච කෙනෙක් මොකද කරන්නේ? සත්වයා මරන්නේ තමන්ගේ ජීවිතේ නැති වුණත්. අර සත්වයා අතහැරියා. රජතුමාට කියනවා තමන් මරන්න කියලා. මොකද අර කුකුලා මැරුවොත් එහෙම ඒකේ පව මටයි කියලා අර උපාසක කියනවා. රජතුමාට කියනවා මාව මැරුවොත් මේකේ පව ඔබටයි. අන්න රජතුමා තේරුම් ගත්ත ඒ කාන්තෙන් සෝතාපන්න වෙච්ච. ඒ කියන්නේ ජීවිතයේ උදෙසාවත් සීලන්තරායක් සීල කඩන්නේ. ප්‍රාණඝාතය විතරක් නෙවෙයි. සිකපද පහම එහෙමයි. අන්නේ ආර්යකාන්ත සීලය කියන්නේ නොකැඩෙන, නොකැලැල් වෙන, පිරිසිදු පවිත්‍ර සීලය, පංච සීලය.
ඒ තමයි සෝවාන් කෙනාගේ ගුණ. රත්නත්‍රයේ කෙරෙහි අවෙච්ච ප්‍රසාදයයි ආර්යකාන්ත සීලයයි. ඒ උත්තමයන් වහන්සේ සසරේ තව දිගට ගියත් ආත්ම 7කින් එතර වෙනවාමයි. නතේ බවං අට්ඨමං ආදියන්ති. 8 වෙනි ආත්මේ කරා යන්නේ නැහැ. ආත්ම 7න් නිවන් දකිනවා. එතකොට සෝවාන් වෙච්ච උත්තමයන් වහන්සේ ඊළඟට උත්සාහවන්ත වෙන්නේ සකදාගාමි ඵලයට පත් වෙන්න. සකදාගාමි ඵලයට පත් වෙනකොට කාමරාගය හා පටිගය කියන සංයෝජන දෙක. පංචකාමයේ කෙරෙහි ඇති දැඩි ඇල්ම කාමරාගයයි. හොස්සලඟින් මැස්ස යන්නත් බෑ තරහ යනවා ඒක පටිගයයි. ගැටෙන බව තරහ ක්‍රෝධය වෛරය ඊර්ෂ්‍යාව තරහ ක්‍රෝධය වෛරය මේ ඔක්කොම පින්වත්නි පටිගයයි. ගැටෙන සුළු බව. සකදාගාමි ඵලයට පත් වෙනකොට 50% කාමරාග පටිග දුරු වෙලා යනවා. ඊළඟට කාමරාග පටිග ප්‍රහාණය සඳහා තව තවත් ගැඹුරින් භාවනා වඩාගෙන යනකොට සම්පූර්ණයෙන්ම මේ කියන කාමරාග පටිග සම්පූර්ණයෙන්ම දුරු වෙලා අනාගාමි ඵලයට පත් වෙනවා. එතකොට අනාගාමි මාර්ගය වැඩි සකදාගාමි මාර්ගය වැඩිම නිසා සකදාගාමි ඵලයට පත් වෙනවා. සකදාගාමි ඵලස්තයා මොකද කරන්නේ? අනාගාමි වීම සඳහා තවත් විපස්සනාව දියුණු කරගෙන යනකොට සම්පූර්ණයෙන්ම මේ කියන ලෝභය, ද්වේෂය කෙලස් දෙක නැති වෙලා අනාගාමි වෙනවා. අය අනාගාමි ඵලයට පත් වුණා කියන්නේ පින්වත්නි එයාගේ හිතේ කිසිම පංචකාමයේ කෙරෙහි ඇල්මක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ දවසේ විසාක සිටුවරයා කියලා සිටුවරයෙක් හිටියා. විසාක සිටුවරයා විවාහ වෙලා හිටියේ ධම්මදින්නාවත් එක්ක. බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා විසාක සිටුවරයා අනාගාමි ඵලයට පත් වුණා. දැන් අනාගාමි වෙලා කාමයෙන් ඈතර වෙලා කාමයේ ඇලෙන්නේ නැහැ දැන්. තමන්ගේ නිවසට සුපුරුදු පරිදි යනවා. දැන් අනාගාමි වෙච්ච ආර්යයන් වහන්සේ කෙනෙක් කියන්නේ. ධම්මදින්නාව මග බල බල ඉන්නවා තමන්ගේ ස්වාමියා එනකම්. ඉස්සර ස්වාමියා එනකොටම බිරිඳ ගිහින් පාදෝවණි කරනවා. ඉතින් එදා පාදෝවණි කරන්න එනකොට පාදෝවණි කරන්න දුන්නේ නැහැ. පාදෝවණි කළා අතින් අල්ලගෙන තමයි ස්වාමියා ගෙට එක් කරන යන්නේ. එදා අත දුන්නෙත් නැහැ ගෙට යන්න. තනියම ගෙට ගියා. ඊළඟට වෙනදා ආහාර බෙදලා ස්වාමියාට කවනවා. එදා තනියම බෙදාගෙන කෑවා. කිසි කතාවක් නැහැ. විසාක සිටුවරයා. ධම්මදින්නාව මේ වෙනස බලාගෙන ඉඳලා අඬන්න පටන් ගත්තා. අඬලා අහනවා මගේ අතින් වැරද්දක් වුණාද? පාදෝවණේ කරන්න දුන්නෙත් නැහැ, අතින් අල්ලන්න දෙන්නෙත් නැහැ, ආහාර කවන්න දෙන්නෙත් නැහැ ඇයි කියලා අහනවා. එතකොට කියනවා ඔබ අතේ කිසි වැරද්දක් නැහැ. මම තවත් කාමයට ඇලෙන පුජ්‍යලයක් නෙවෙයි. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා අනාගාමී වුණා. ඒ නිසා ඔබට ඕන නම් මේ නිවසේම ඉන්න පුළුවන්, නැත්නම් ඔබගේ මව්පියෝ ගාවට යන්න පුළුවන් මේ සියලු ධනෙ අරගෙන. නැත්නම් ඔබට කැමති පුරුෂයෙක් ඉන්නවා නම් කියන්න ඒ පුරුෂයාට විවාහ කරලා දෙන්නම්. මේ ධනයත් ඔක්කොම දෙන්නම්. ආම් බලන්ට හිතේ නොඇල්ම. ඒ වගේ සූත්‍ර රාශියක් තියෙනවා. හත්තාලෝක කුමාරයා ඔය වගේ චිත්‍ර සිටුවරයා ගිහි ජීවිතේ අනාගාමී වුණා. කාමයේ ඇලෙන්නේ නැහැ. ඒතකොට සම්පූර්ණයෙන් කාමයේ දුරු වෙනවා. අද කාලේ පින්වත්නි භාවනා කරලා මාර්ගඵල ලැබුවා කියනවනේ. එක තැනක භාවනාවට ගිහින්
දින ගානක් භාවනා ඉවර වෙනකොට කියලා තියෙනවා පළවෙනි පාර සෝවාන් වුණා කියලා උපාසිකාවට. පිළිගත්තා. මොන හරි ඉතින් භාවනා කරනකොට දැනෙන්නේ නැති. එක තැනකට වෙලා ඉන්නකොට ඉතින් මොනවා හරි දැනෙනවනේ. ඊළඟ පාර යනකොට කිව්වා සකදාගාමි වුණා කියලා. පිළිගත්තා. මෙයා දන්නේ මොනවද සකදාගාමි වෙනවද කියලා. ඊළඟ පාර යනකොට කිව්වා අනාගාමි දැන් කියලා. පිළි අරගෙන ගෙදර ගියා. හැබැයි අර ස්වාමියාත් එක්ක සුපුරුදු විදිහටම තමයි ඉන්නේ. ඇහැ කන නහය දිව කය මන පිනවමින්. අඹුසැමේ ජීවිතේ ගත කරනවා. ටික කාලයක් යනකොට දැන් මෙයා අනාගාමි කියලා හිතාන ඉන්නේ. මෙයාට පොතක් කියවනකොට කියවන්න ලැබුණ කාමරාග පටික අනාගාමී වෙනකොට නැති වෙනවා කියලා. දැන් මේ උපාසිකාව බැලුවා මගේ ළඟ තියෙනවානේ කාමරාග පටික. එහෙනම් අනාගාමී වෙලා නැහැ වගේ සැකයක් ඇවිල්ලා අර අනාගාමී වුණා කියන හාමුදුරු ළඟට ගිහින් කියනවා මේ පොතේ තියෙන අනාගාමී වුණාම කාමරාග පටික නැති වෙනවා කියලා. හැබැයි මං ගාව තාම තියෙනවානේ. එතකොට හාමුදුරුවෝ කියනවා ලෝයේ උපාසිකාවට ගලක් රත් වෙලා තිබිලා. ඔකට වතුර දාපු ගාම ගින්දර නිමුණාට රස්නේ නැති වෙන්නේ නැහැ කියලා තියෙනවා. එහෙමද හාමුදුරනි කියලා පිළි අරගෙන ආයෙත් ඒ මතෙන්ම ඇවිල්ලා. සම්පූර්ණ පච. එහෙම උපමා ගේන්න බෑ. සම්පූර්ණයෙන් අනුසය ධර්මත් එක්කම කැඩිලා ගියා නැති වුණා. කාමයේ කෙරෙහි සම්පූර්ණ විරාගයක් පහළ වෙනවා. දැන් අර වැරදි දේ ඊළඟට උදාහරණත් පෙන්නමින් එක නිවැරදි කරනවා. ඒ තම අසත්පුරුෂ ලක්ෂණේ. මාර්ගඵල නොලබා ලැබුවා කියලා හිතාගෙන ඉඳීම විශාල අකුසලයක්. ඒ නිසා අවබෝධයෙන් අපි මේ ගමන යන්න ඕන. මුලා වුණොත් ධර්ම මාර්ගේ මුලා වුණොත් එහෙම වෙන මුලාවලට වඩා අමාරුවේ අත්තරින්ට. ඊළඟට පින්වත්නි තව තවත් ඔය අනාගාමි ඵලයට පත් වුණාම ඒ උත්තමයන් වහන්සේගේ හිතේ කෙලෙස් පහක් දුරු වෙනවා. ඒට කියනවා ඔරම්භාගිය සංයෝජන කියලා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිය. ඊළඟට ඒ උත්තමයන්ට තියෙන්නේ උද්ධම්භාගිය සංයෝජන ටික දුරු කරන්න. රූප රාග අරූප රාග මාන උද්ධච්ච අවිජ්ජා. රූපාවචර ධානයන්ට තියෙන ඇල්ම රූප රාගයයි. රූපාවචර බ්‍රහ්ම ලෝකවල ඉපදෙන්න තියෙන අරූපාවචර ධාන සහ අරූපාවචර බ්‍රහ්ම ලෝකවල උපදින්න තියෙන කැමැත්ත අරූප රාගයයි. අස්මිමානය මානයයි. හිතේ විසිරුණු බව නොසන්සුන් බව උද්ධච්චයයි. නිරන්තරයෙන්ම අරමුණේ සත්‍ය වටහා ගන්න නොදී හිත මුලා කරන ස්වභාවය මෝහයයි නැත්නම් අවිද්‍යාවයි. ඔය උද්ධම්භාගයේ සංයෝජන ප්‍රහාණය කිරීම සඳහා ඒ උත්තමයන් වහන්සේ තව තවත් විපස්සනා භාවනා දියුණු කරනකොට ඒ අරහත් මාර්ගයේ ගමන් කරන උත්තමයන් වහන්සේ දිගින් දිගටම භාවනා කරගෙන යනකොට ඒ උත්තමයන්ගේ හිතේ තියෙන උද්ධම්භාගිය සියලු කෙලෙසුත් ඉහළාත්ම භාවවලට ඇද තියෙන කෙලෙසුත් සම්පූර්ණයෙන් දුරු කරලා අරහත්වයට පත් වෙනවා. ඒ අරහත්වයට පත් වුණු උත්තමයන් වහන්සේ ගේ සිතෙහි නැවත පාපි අකුසල් නූපදින තරම නූපදිනවා. හිත පිරිසිදු වුණා මඩ අයින් කරපු විල වගේ. ආන්ගේ උත්තමයන්ට තේ දක්ඛිනෙය්‍යා සුගතස්ස ශාවකා ඒතේසු දින්නානි මහප්පලානි. දක්ෂිනාවට සුදුසුයි ඒ අෂ්ටාරි පුජ්‍යල සංඝරත්නය 8 දෙනා. යමෙක් අෂ්ටාරි පුජ්‍යලයන් උදෙසා යමක් දෙයිද ඒ දෙන දේ මහත්ඵලානි මහත්ඵල මහානිසංස ලබනවා කියලා සඳහන් කරලා තියෙනවා. එහෙමනම් පින්වත්නි මෙන්න මේ පුජ්‍යලයන් 8 දෙනා ලෝකෙට පින්කෙතක්. ගිහි ජීවිතයේදී අනාගාමි ඵලයට පත් වෙනකන් ඉන්න පුළුවන්. සඳහන් වෙන්නේ අරහත්වයට පත් වුණොත් ජීව
දින 7ක් ගිහිව ඉන්නවා. නැත්තම් පැවිදි වෙනවා නැත්තම් පිරිනුවම් පානවා කියනවා. ඒ මොකද ගිහි ජීවිතය කියන්නේ කෙලෙස් සහිතවම තියෙන තැනක්. කෙලෙස් වලින් නිදහස් වුණාට පස්සේ ගිහි ජීවිතේ උන්වහන්සේලා නිදහස් වෙනවා. එහෙමනම් පින්වත්නි මෙන්න මේ අෂ්ටාරි පුජ්‍යල සංඝරත්නයේ අතීත කාලෙත් වැඩ හිටියා. යේච සංඝා අතීතාච යේච සංඝා අනාගතා පච්චුප්පන්නාච යේ සංඝාහං වන්දාමි සබ්බදා. අෂ්ටාර්ය පුජ්‍යල සංඝරත්නයේ අතීත කාලේ වැඩ හිටියා. අනාගත කාලේ වැඩ ඉඳී වර්තමානෙත් වැඩ ඉන්නවා. නිරන්තරයෙන්ම මේ උත්තමයන්ට මම වඳිමි කියලා ඒ වැඳීම් සිහිකිරීම මාත්‍රේ පවා අප්‍රමාණ පින් සිද්ධ වෙනවා. සඳහන් කරනවා චත්තාරෝච පටිපන්නා චත්තාරෝච ඵලේ ටිතා ඒස සංඝෝ සතර මාර්ග ඵල සතර මාර්ග සතර ඵලයට පත් වුණ ඒ සංඝ රත්නය සමුක්ඛට්ඨෝ මේ ලෝකේ උතුම් වෙනවා. සත්තානං අට්ඨ පුද්ගලා සත්වයන්ට ඒ අෂ්ට පුද්ගලයින් උතුම් වෙනවා. පෙන්නනවා පින්වත්නි ජයමානානං මනුස්සානං මිනිසුන්ට ඒ කියන්නේ දන් දෙන මිනිසුන්ට පුඤ්ඤ පෙක්ඛාන පානිනං විශේෂයෙන්ම ඒ පින් අපේක්ෂාවෙන් කටයුතු කරන ප්‍රාණීන්ට කරොන්තං ඕපදිකං පුඤ්ඤං එත්ත දින්නං මහප්පලං ඕපදික කුසල කර්ම සිද්ධ කරයිද ඒ කියන්නේ ප්‍රවෘත්ති ප්‍රතිසන්දි වශයෙන් සැප විපාක ලබා දීම සඳහා හේතු වෙන එත්ත දින්නං මහප්පලං චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍යාදි වශයෙන් සංග්‍රහ කරයිද දන් දෙයිද ඒ දෙන දාණය මහත්ඵලං මහත්ඵලයි මහානිසංසයි කියලා සඳහන් කරනවා. ඒ නිසා පින්වත්නි මේ ဒုတိ ය අට්ඨ පුද්ගල සූත්‍රයේ පුරුෂ පුජ්‍යලයන් 8 දෙනා පිළිබඳවයි විස්තර කරන්නේ. ඉතින් මේම ආර්ය පුජ්‍යලෝ 108 දෙනෙකුට විස්තර කරලා තිබෙනවා. 108ක විස්තරේ මේ මොහොතේ සිද්ධ කිරීමට කාලය නෙවෙයි. කොහොම නමුත් පින්වත්නි ගිහිගේ හැරදමා සසුන්ගත වුණා නම් යම් භික්ෂුවක් සෝවාන් මාර්ගයට අයිති වෙනවා. පංචශීලයේ පිළි අරගෙන උපාසක භාවයට පත් වුණා නම් එයා සෝවාන් මාර්ගයට අයිති වෙනවා. එහෙනම් ඒ කෙනෙකුට පුංචි දෙයක් දුන්නත් එය මහත්ඵලයි, එය මහානිසංසයි කියලා සඳහන් කරන්නේ. මේ ලෝකේ අග්ග දක්ඛිනේය ගුණයෙන් යුක්ත බුදුරජාණන් වහන්සේ සියලුම රහතන් වහන්සේලා සියලුම මාර්ගඵලලාභීන් වහන්සේලා සියලුම පසේ බුදුරජාණන් වහන්සේලා එකතු කරලා අතීතේ අනාගතේ වර්තමානයේ ලෝ පහළ වෙච්ච පහළ වෙන පහළ වෙමින් පවතින පසේ බුදුරුන් ඉඳලා පහළට රහතන් වහන්සේලාගේ ඉඳලා සතර මාර්ගඵලලාභීන් එකතු කරලා දානයක් දෙයිද සියල්ලන්ටම ඊට පෞද්ගලික වශයෙන් ඊට වඩා එකම එක සම්මා සම්බුදු කෙනෙක් විශේෂයි යමෙක් දානයක් දෙන්නේද එය මහත්ඵලයි. පෞද්ගලික වශයෙන් දෙන දානවලත් එහෙමනම් පින්වත්නි සංඝ සතු කොට දෙනකොට බුදුරජාණන් වහන්සේ ඇතුළු පසේ බුදුරු මහරහතන් වහන්සේලා සංඝ රත්නය ඔක්කොම අයිති වෙනවා. එතකොට ඒ සංඝ සතු දානේ විපාකයේ මෙච්චරයි කියන්න බෑ. ඒ නිසා ත්‍රිවිධ රත්නයේ පහළ වෙලා තියෙන කාලයක බුද්ධ රත්නයේ නිවැරදි ධර්මයේ ඇහෙන කාලයක උන්වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නයේ වැඩ ඉන්න කාලයක අපි පුළුවන් තරම් පින් සිද්ධ කර ගන්න ඕන. පුළුවන් තරම් පින් සිද්ධ කරගෙන මේ සංසාර සාගරයෙන් එතර වෙන්නට පින් පුරා ගන්නට හැමදෙනාම අදිෂ්ඨාන කර ගන්න ඕන.
මේ ශ්‍රවණය කරගත් උතුම් ධර්ම දේශනාවත් ඒ සඳහාම පාරමී ශීර්ෂයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙම ප්‍රාර්ථනා කරගන්න ගමම්ම විශේෂයෙන්ම පින්වත්නි අද මේ ධර්ම දේශනාවේ සදහැබර දායකත්වය දරන්නේ කැලණිය වෙදමුල්ල හරස්පාර පදිංචි කේජී කුලරත්න මහතා, අමරා කුලරත්න මහත්මිය, මංජුලා කුලරත්න දියණිය, ගයාන් කුලරත්න පුතුණුවන් ඇතුළු පවුලේ සදහැබර පින්වතුන්ලා සෙත් ප්‍රාර්ථනා කිරීම සඳහා බලාපොරොත්තු වෙනවා ජී.කේ කුලරත්න මහතා. ඒ වගේම අමරා කුලරත්න මහත්මිය, මංජුලා කුලරත්න දියණිය, සුජීව බෑණනුවන්, ඒ වගේම පන්සිලුනි මිනිබිරිය, ඒ වගේම ගයාන් කුලරත්න පුතුණුවන්, නිරෝෂා ලේලිය, සමාධි මිනිබිරිය ඇතුළු ඒ පිරිසට සෙත් ප්‍රාර්ථනා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය නිවන් සැප පිණිස මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා කියන ප්‍රාර්ථනාවත් පන්සුලිනි සමාධි මිනිබිරියන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා දියණියන්ට මිනිබිරියන්ට ආශිර්වාද කිරීමට බලාපොරොත්තු වෙනවා. වර්ග පරම්පරානුයාත ඥාතින්ට පින් අනුමෝදන් කිරීමත් බෞද්ධයා රූපවාහිනී නාලිකාවේ නිර්මාතෘ අපවත් වී වදාළ අතිපූජනීය දරණාගම කුසල ධම්ම නාහිමිපාණන් වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීමත්, දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවය නිවන් සුවය ප්‍රාර්ථනා කිරීමත්, ඒ වගේම බෞද්ධයා විහාරාධිපති අතිපූජ්‍ය බොරලන්දේ වජිරඥාන හිමියන්ටත්, සියලුම කල්යාණ මිත්‍ර දේශකයන් වහන්සේලාටත්, බෞද්ධ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත්, ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට යෙදුණු සියලු දෙනාටත් මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් මේ ධර්ම දේශනාවේ සදහැබර දායකත්වයේ දරන්නට යෙදුණ පින්වත් ඔබට සහ ඔබගේ පවුලේ සියලු දෙනාට ඔබගේ සම්‍යක් ප්‍රාර්ථනා මේ පින්බිලෙන් ඉෂ්ට සිද්ධ වේවා. ඒ වගේම මේ සිද්ධ කරගත්තා වූ සියලුම පුණ්‍ය ශක්තිය නමින් ජන්මාන්තරගත වුණා වූ සියලුම ඥාතීන්ටද මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් වේවා. සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාටද මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම මේ වෙලාවේදී අපි සිහිපත් කරනවා පින්වත්නි, අපි වැඩ ඉන්න මරදම් කඩොලි සිපතනාරණ්‍ය සේනාසනේ හෙළ රජ දවසෙන් පස්සේ ඉදිවන දෙවන විශාලතම චෛත්‍ය රාජානන් වහන්සේ නමක් ධර්මරාජික මහා ස්තූපයේ නමින් අපි ඉදිකිරීමට වැඩ කටයුතු ආරම්භ කරලා තිබෙනවා. අඩි 151ක් විතර උස 100ක් වගේ විස්කම්බය ඇති මහා චෛත්‍යයක්. මේ ධර්ම දේශනාවට අහුම්කම් දෙන ඔබටත් ඉදිරි කාලය තුල චෛත්‍යයට ආධාර උපකාර කරන්නට පුළුවන්. ඒ කුසලයටත් කැමැති අයවලුන් සහසම්බන්ධ වෙත්වා කියලා කරුණාවෙන් සිහිපත් කරන ගමන්ම අවසාන වශයෙන් ඔබට මට අප සියලු දෙනාටත් මේ මහා පින ලෞතුරු නිවන් සුවය පිණිස පාරමී ධර්මයක් වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු බුද්ධ ශාවකන්ති. ධර්ම ශ්‍රවණානිසංසයෙන් යහපතක්